දවස් 30ක්ම unlimited Netflix බලන්න. unlimited data pack එකක් මුළු පවුලටම unlimited fun එකක් අරගන්න. අදම active කරගන්න. නව sunlight sakura දැන් දික්කල් පවතින සකුරා මල් සුවඳින්. අද 2020 ඔක්තෝබර් 16 සිකුරාදා සිරස්තල මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට අද තවත් 110ක් සමස්ස ගණන 1901යි. දෙහිවල මාළු වෙලෙන්දියකට කොරෝනා කෑගල්ලේ ගම් කිහිපයකට සංචරණ සීමා. නිරෝධායන නීති ඇතුළත් ගැසට් පත්‍රයේ නිකුත් වේ. නීතියට අනුගත නොවන පිරිස් සොයා අදත් මෙහෙයුම්. මාස්ක් එක අනිවාර්ය කරලා තියෙන්නේ. ප්‍රභූන්ට මරණ තර්ජන කළ පොඩි ලැසීට ඇප මාකඳුරේ මාදෝෂ් CIDN CCDට. රිෂාඩ් තවමත් අතුරුදන් CID සජිත් සහ හකීම් ගෙනුත් ප්‍රශ්න කරයි. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana, Late Night Prime. Live from Studio 24 in Colombo. ආයිබෝවන් ඔබ අදත් එක්වන්නේ අද දෙරන රාත්‍රී 10 පුවත් ප්‍රකාශය සමගින්. කොවිඩ් වෛරස් ආසාදිත කාන්තාවක් හමුවීමත් සමග කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන ප්‍රදේශයේ ගම්මාන 6කට අද සංචරණ සීමා පැනවුණා. මේ අතර දෙහිවල කරගම්පිටියේ ඉරිදා පොලේ මාළු වෙළඳාමේ නිරත වූ කාන්තාවකටද කොවිඩ් ආසාදනය වී තිබෙනවා. සෞඛ්‍ය අංශ පවසන්නේ මිනුවන්ගොඩ කොවිඩ් පොකුර අද පස්වරුව වන විට 1901ක් දක්වා ඉහළ ගිය බවයි. මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් අද නව ආසාදිතයින් 110ක් වාර්තා වුණා. රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ ඉන් 38 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් සහ සෙසු 72 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින්ද වන බවයි. මේ අතර ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් 18 දෙනෙකු කටුනායක වෙළඳ කලාපයේ සේවකයින්. යනුව කටුනායක වෙළඳ කලාපයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 135ක් දක්වා ඉහළ යනවා. මෙවන් පසුබිමක ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 19හි ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළඳ සැල් සහ ඖෂධහල් අද උදෑසන 8 සිට රාත්‍රී 10 දක්වා විවෘත කිරීමට අවසර හිමි වුණා. කෙසේ වෙතත් මිනුවන්ගොඩ නගරයේ සතොස ශාඛාව අද වසා තැබීම හේතුවෙන් භාණ්ඩ මිලදී ගැනීමට පැමිණ සිටි පාරිභෝගිකයින් අපහසුතාවට පත්ව සිටින අයුරු දක්නට ලැබුණා. දැන් අපි බඩු ගන්න තමයි යාවේ. ඉතින් වහලානේ සතොස. බඩු තියනවා කියලා රජයෙන් බඩු තියනවා කියලා කොහොමද බඩු? දවස් 3ක් කන්න කිසිම දෙයක් නැහැ. ගෙදර පිටිවත් නැහැ. සීම අඩුවානේ ඩිලිවරි වාහන ඔක්කොත් පාරේ යන්නේ නැහැ. අන්ත අසරණ වෙලා තියෙන්නේ දැන්. මේ අතර රත්මලාන කඳවල පාර සඳුන්ගම රතුකුරුස නිවාස සංකීර්ණයේ පදිංචි 63 හැවිරිදි මාළු වෙළෙන්දියකටද වෛරසය ආසාදනය වී තිබෙනවා. සෞඛ්‍ය අංශ පැවසුවේ මෙම කාන්තාව දෙහිවල කරගම්පිටිය ඉරිදාපොලේ මාළු වෙළඳාමේ නිරත වූ කාන්තාවක් බවයි. ඒ අනුව ඇගේ ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා යොමු කෙරුණා. මේ අතර පොළොන්නරුව දිඹුලාගල බෝගස්වැව ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි කාන්තාවකටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. සෞඛ්‍ය අංශ පැවසුවේ ඇය පසුගිය 11 වෙනිදා පොළොන්නරුව මහරෝහලට ඇතුළත් වී ඇත්තේ වමනය සහපාචන තත්ත්වයක් හේතුවෙන් බවයි. මෙම කාන්තාව පසුගිය පළමුවෙනිදා නිට්ටඹුවේ හිමිනමක් පවත්වන පාරම්පරික අක්ෂි සායනයකටද සහභාගී වී තිබෙනවා. මේ අතර රඹුක්කන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයට අයත් ඊරියගොල්ල ඇඹුල්ලඹේ පිංහේන බොරළුව කිරිවල්ලාපිටිය සහ අලවත්ත යන ගම්මානවල සංචරණය සීමා කර තිබෙනවා. ඒ ඊරියගොල්ල ප්‍රදේශයෙන් වෛරසය ආසාදනය වූ කාන්තාවක් ඊයේ දිනේ හමුවීමත් සමගින් එම මහත්මිය කලගඩිහේන ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවිකාවක්. ආශ්‍රිතයන් සොයාගන්නා තුරු සංචරණයන් తాවකාලිකව අපි අත්හිටුවා තිබෙනවා. මෙවන් පසුබිමක අද පස්වරු 7 වන විට මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් 5354න් 1956ක් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.
COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහල් සංඛ්‍යාව මේ වන විට 21ක් බවට පරිවර්තනය කරලා තියෙනවා. මේ රටේ තව ඇතිවන තත්ත්වයන් එක්ක රෝහල් තුලම ප්‍රතිකාර කිරීම තමයි අපේ බලාපොරොත්තුව. අප මේ රටේ PCR පරීක්ෂණය කරලා රෝගීන් විදියට තහවුරු වන සෑම පුද්ගලයෙක්ම ප්‍රතිකාර කර ගැනීම සඳහා රෝහල් වලට අපි බාර ගන්නවා. මේ අතර කොළඹ මහනගර සභාවට අයත් මහජන ආධාර දෙපාර්තමේන්තුවේ නිලධාරිනියකට වෛරසය ආසාදනය වීමත් සමග කොළඹ නගර සභාවේ මන්ත්‍රීවරුන්ගේ සහ ආශ්‍රිතයින්ගේ PCR පරීක්ෂණ සඳහා ජෛව සාම්පල් ලබා ගැනීම අද සිදු කළා. සේෆ්ගාඩ් හෑන්ඩ් සැනිටයිසර් නවතම නිෂ්පාදන පෙළ නීරෝගිමත් දිවියකට. නව නිරෝධායන නීති ඇතුළත් ගැසට් පත්‍රය ඊයේ නිකුත් කෙරුණු අතර ඊට අනුව දැඩි පියවර අනුගමනය කරන බව පොලිසිය අවධාරණය කරනවා. ඒ අනුව අදාළ පියවර අනුගමනය නොකරන පිරිස් සොයා අද මෙහෙයුම් ක්‍රියාත්මක වුණා. නව නිරෝධායන නීති ඇතුළත් කෙරුණු ගැසට් පත්‍රය මගින් ප්‍රධාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම ඇතුළුව ව්‍යාපාරික හා සේවා ස්ථානවලට ඇතුළු වීම සහ පවත්වාගෙන යන ක්‍රමවේද පිළිබඳ පෙන්වා දී තිබෙනවා. ඒ අනුව මුඛ ආවරණයක් පැළඳ සිටීම, නිතර විෂ බීජ නාශක දියර යොදා අත්සේදීම, පුද්ගල දුරස්ථභාවය පවත්වාගෙන යාම, යම් ස්ථානයකට ඇතුළු වීමට පෙර සෑම පුද්ගලයෙකුගේම ශරීර උෂ්ණත්වය මැන බැලීම, සේවා ස්ථානවල උපරිම සේවා නියුක්තකයින් සංඛ්‍යාවක් සහ වෙනත් තැනැත්තන් සංඛ්‍යාව ඉක්මවන සංඛ්‍යාවක් තබා නොගැනීම ආදී මූලික උපදෙස් අනුගමනය කළ යුතු බව එහි සඳහන්. මේ ගැසට් නිවේදනයේ සඳහන් කරුණු වලට යම් කිසි කෙනෙක් පටහැනිව කටයුතු කරනවා නම් අද ඉඳලා ඒ අය අත්අඩංගුවට අරගෙන අධිකාරියට ඉදිරිපත් කරන්න පුළුවන්. රුපියල් 10000ක දඩයකට සහ මාස 6ක හිරදඬුවමකට ලක් කරන්න පුළුවන් අධිකරණයට ඔවුන් වැරදිකරු වෙනවා. ඒ අනුව ගැසට් පත්‍රයේ ඇතුළත් උපදෙස් වලට අනුව ජනතාව කටයුතු කරන අයුරු පොලිසිය විසින් අද නිරීක්ෂණය කරනු ලැබුවා. එහිදී මුව ආවරණ පැළඳ නොසිටි පුද්ගලයන්ට අවවාද කර මුව ආවරණ ලබා දීමටද නිලධාරීන් කටයුතු කළේ මෙලෙස. මාතර පොලිසිය නිලධාරීන් විසින් මාතර මොරවක නගරයේ වෙළඳසැල්, ත්‍රිරෝද හා බස් රථවල ගැවසෙන පුද්ගලයින් මුව ආවරණ පැළඳ සිටීම මෙලෙස පරීක්ෂා කළා. මේ අතර නිරෝධායන ගැසට් පත්‍රය ඊයේ නිකුත් කිරීමත් සමග හැටන් දික්කොය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් විසින් හැටන් නගරයේ ව්‍යාපාරික ප්‍රජාව සහ මහජනතාව දැනුවත් කරනු ලැබුවා. එහිදී මුව ආවරණ පැළඳ නොසිටි පුද්ගලයින්ට දැඩි අවවාද කිරීමටද එම නිලධාරීන්ට සිදු වුණා. 5000 දඩ 10000 මාසයක් කිරේ ඔබේ සුරක්ෂිතතාව වෙනුවෙන් කාර්යාල පරිශ්‍රයකදී නිරෝධායන නීති අනුගමනය කරන්නේ කෙසේද? මේ අද දෙරන ඒ පිළිබඳ කරන දැනුවත් කිරීමක්. අපේ රටේ රැකියා කරන බොහෝ දෙනා තමන්ගේ දවසින් වැඩි කාලයක් ගත කරන්නේ තමන් සේවය කරන ආයතන තුල. ඒ නිසා COVID-19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා අනුගමනය කරන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද මේ රැකියා ආයතන තුල ක්‍රියාත්මක කිරීම ඉතාම වැදගත්. ඔබ කරන්න ඕනේ පළවෙනි දේ තමයි කාර්යාලයට ඇතුළු වෙන්න කලින් හොඳින් සබන් යොදා දෑත් පිරිසිදු කර ගැනීම. ඔබේ වගකීමක්සේ සලකා නිවැරදි ක්‍රමවේදයට අනුව ශරීර උෂ්ණත්වය මැනගන්න. හැකි සෑම අවස්ථාවකදීම විදුලි සෝපානය වෙනුවට පියගැට පෙළ භාවිත කරනවා නම් එය වඩාත් සුදුසුයි. ඔබ විදුලි සෝපානය භාවිත කරනවා නම් නිවැරදි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුව එය භාවිත කරන්නත් අමතක කරන්න එපා. විදුලි සෝපානය තුලදී ශාරීරික දුරස්ථභාවය පවත්වා ගන්න. ඒ වගේම විදුලි සෝපානයේ පෘෂ්ඨ ස්පර්ශ කිරීමෙන් වළකින්න. ඒ විතරක් නෙමෙයි, විදුලි සෝපානය තුලදී කතා බහ නොකරන්නටත් වග බලා ගන්න ඕනේ. ඒ වගේම ඔබ කාර්යාලයට ඇතුළු වෙන්නට පෙර විෂ බීජ නාශක දියරයකින් නිවැරදිව දෑත් පිරිසිදු කර ගැනීමත් ඉතාම වැදගත්. කාර්යාලයේ දොරවල් විවෘත කිරීමේදීත් නිවැරදි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිත කිරීම ඉතාම වැදගත්.
දෛනික කටයුතු ආරම්භ කරන්න කලින් තමන් භාවිත කරන කාර්යාලීය උපකරණ හොඳින් පිරිසිදු කරගන්නත් අමතක කරන්න එපා. කාර්යාලීය කටයුතු අතරතුරදීත් මුඛ ආවරණ පැළඳීම වගේම ශාරීරික දුරස්ථභාවය පවත්වා ගැනීමත් ඉතාම වැදගත්. පෞද්ගලිකව භාවිතයට ගන්නා උපකරණ අන් අය සමග හුවමාරු කර ගැනීමෙන් වළකින්න. කාර්යාලයේදී පොදුවේ භාවිත කරන කෝප්ප වෙනුවට තමාට වෙනම කෝප්පයක් පරිහරණය කරන්න. කාර්යාලයේදී කණ්ඩායම් වශයෙන් එක්ව ආහාර ගැනීමෙන් වළකින්න. කාර්යාලයේ සේවා කටයුතු වල නිරත වෙද්දීත්, නිවසේදීත්, ඒ වගේම අනෙකුත් ගමන් බිමන් වලදීත් මේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අකුරටම අනුගමනය කිරීම ඔබ විසින් කළ යුතුමයි. මොකද COVID-19 වෛරසය පැතිර යාම වැළැක්වීමේ සම්පූර්ණ වගකීම අපි සතුවන නිසා. ඔබට හමුවන සෑම පුද්ගලයෙක්ම COVID-19 ආසාදිතයෙක් යැයි සිතා කටයුතු කරන්න. එමගින් ඔබේ ආරක්ෂාව මෙන්ම සමාජයේ ආරක්ෂාවද තහවුරු වනු ඇති. ජනාධිපතිවරයාට ජනතාවගෙන් ලැබුණු ඉල්ලීම් මත ආරම්භ කළ මදුරන්කුලිය ආදර්ශ මහා ක්‍රීඩා ආදර්ශ මහා විද්‍යාලයේ ක්‍රීඩා පිටිය සහ ජීවනගම කජුවත්ත මාර්ගයේ සංවර්ධන වැඩ කටයුතු අවසන් අදියරට පැමිණ තිබෙනවා. ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ කොළඹ පුත්තලම ප්‍රධාන මාර්ගයේ මදුරන්කුලිය මහකුඹු කඩවල හරහා ආණ්ඩිගම දක්වා කොටසේ සංවර්ධන කටයුතුද අවසන් අදියරේ පවතින බවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සැප්තැම්බර් 19 වෙනිදා පුත්තලම දිස්ත්‍රික්කයේ සංචාරය කරමින් ජනතා ගැටලු සොයා බැලුවා. ක්‍රීඩා අමතුවා ඉන්නවා කියන්න එලෙස මදුරන්කුලිය ආදර්ශ මහාවිද්‍යාලයේ සිසුන්ගෙන් ලැබුණු ඉල්ලීම් අනුව යුද හමුදා ඉංජිනේරු බලකාය දින 18ක් වැනි කෙටි කාලයකදී එහි ක්‍රීඩා පිටි ඉදිකිරීම් වලින් 90ක් පමණ මෙවන විට අවසන් කර තිබෙනවා. ඒ අනුව වර්ෂා ජලයට යට වෙමින් සේදී යමින් තිබූ ක්‍රීඩාංගණයට පස් කියුබ් 2200ක් අතුරා ගොඩ කර විධිමත් කවුණු පද්ධතියක් සහිතව සංවර්ධනය කරනු ලැබුවා. ක්‍රීඩාංගණයේ තිබූ අනාරක්ෂිත ගොඩනැගිල්ල ජනාධිපතිවරයාගේ උපදෙස් මත කඩා ඉවත් කර නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමටද සැලසුම් කර තිබෙනවා. පාසලේ මේ විදිහට දියුණු වෙනකට සතුටුයි. ජනාධිපතිතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා. මේ අතර පසුගිය මාස සිදු වූ ජනාධිපතිවරයාගේ සංචාරයේදී ජනතාව කළ ඉල්ලීම අනුව ජීවනගම කජුවත්ත දක්වා මාර්ගයේ කිලෝමීටර් 4.6ක් වූ කොටස මේ වන විට කාපට අතුරමින් සංවර්ධනය කෙරෙනවා. ඊට වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 100ක්. මදුරන්කුලිය තොඩුවාව සහ කල්පිටිය පුත්තලම මාර්ග යා කෙරෙන මාර්ගය අබලන් වීම හේතුවෙන් ජනතාව ගැටලු රැසකට මුහුණ පා සිටියා. මම අවුරුදු 10ක් මේ පාරේ ත්‍රිවිල් දිව්වා. බබාලා හම්බෙලා තියෙනවා ත්‍රිවිල් එකේ. තාම අසීරු පාරක් තමයි. අද කාපට්ටයක් ගහලා හීනයක් වගේ ඇත්තටම හයර් එකට වාහනයක් කතා කරත් එන්නේ නැහැ. එවැනි තත්වයක සිටි අපි දැන් යම්කිසි මට්ටමකට උසස් වෙලා ඉන්නවා. ගොඩක් ඉන්නේ ගොවිතැන් කරන කට්ටිය. ඒගොල්ලෝ බඩුවේ විකිනන්න පුළුවන් කල්පිටියේ ලේසියෙම යන්න පුළුවන්. කල්පිටියේ ඉන්න කට්ටිය මෙතන එන්න පුළුවන්. අබලන්ව තිබූ කොළඹ පුත්තලම ප්‍රධාන මාර්ගයේ මදුරන්කුලිය මහකුඹු කඩවල හරහා ආණ්ඩිගම දක්වා මාර්ගයේද ජනාධිපතිවරයාගේ උපදෙස් මත මේ වන විට සංවර්ධනය කෙරෙමින් පවතිනවා. කිලෝමීටර් 9.7ක දිගකින් යුත් එම මාර්ගය මීටර් 5ක පළලට සංවර්ධනය කෙරෙන අතර ඊට වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 250ක්. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුදීන් මහතා අත්අඩංගුවට ගන්නයි නීතිපතිවරයා උපදෙස් දී අදට දින 3ක් ගතව ඇතත් මෙතෙක් ඔහු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකි වී නැහැ. කෙසේ වෙතත් පසුගිය 12 වෙනිදායෙන් පසු රිෂාඩ් බදුදීන් මන්ත්‍රීවරයා සමග දුරකථන සංවාද පැවැත්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් සහ රවුෆ් හකීම් මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශ සටහන් කරගත් අතර රිෂාඩ් බදුදීන් මහතාගේ බිරිඳගෙන්ද ප්‍රශ්න කර තිබෙනවා. 2019 ජනාධිපතිවරණ සමයේ රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුදීන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දුන් අතර ඒ අනුව යෙද වූ විශේෂ පොලිස් කණ්ඩායම් 6 තවමත් බදුදීන් මහතාව සොයමින් සිටිනවා.
එවැනි පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ඊයේ රාත්‍රියේ රිෂාඩ් බදියුදීන් මහතාට අයත් කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවස වෙත ගොස් ඔහුගේ බිරිඳගෙන් පැයක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගත්තා. තම ස්වාමියා ඉකුත් 12 වෙනිදායින් පසුව තමාට දුරකථනයෙන් හෝ කතා නොකළ බවත් ඔහු කොහේ සිටිනවාදැයි තමන් කිසිවක් නොදන්නා බවත් ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. එසේම එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද දහවල් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රාජගිරිය රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයේ පිහිටි නිවස වෙත ගොස් පැයකට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගනු ලැබුවා. ඒ සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයාගේ මාධ්‍යාංශය අද නිවේදනයක් නිකුත් කළා. රිෂාඩ් බදියුදීන් මහතා සහ විපක්ෂ නායකවරයා අතර දුරකථන සංවාදයක් සිදු වූයේ දැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් එහිදී විපක්ෂ නායකවරයාගෙන් විමසූ බවත් විපක්ෂ නායකවරයාට සිය පාර්ශවයේ මන්ත්‍රීවරයෙකුගේ ඇමතුමක් ලැබීම ආණ්ඩුවට ප්‍රශ්නයක් වීම ඉතා විහිළු සහගත තත්ත්වයක් බවත් එහි සඳහන්. ඒ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් අද දහවල් කොළඹ හැව්ලොක් නිවාස සංකීර්ණයේ පිහිටි රවුෆ් හකීම් මන්ත්‍රීවරයාගේ නිවස වෙතද ගොස් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. අද උදේ මගෙනුත් ප්‍රකාශයක් ගත්තා. එතුමාගේ දුරකථන ඇමතුමක් ගිය 10 වෙනිදා මට අරන් තිබුණා. තඩුංගුර ගැනීමේ නීතිපතිතුමාගේ ඒ නිර්දේශයෙන් පසුව නෙවෙයි මට ඒකට කලින් ඒ දුරකථන ඇමතුම ලබා දීලා තිබුණේ. ඉතින් ඒ එතුමා සුළු කාරණාවක් පිළිබඳව මගෙන් විමසීමක් කළා, විශේෂයෙන්ම 20 වෙනි සංශෝධනීය ඡන්දය දීම පිළිබඳව. ඒක හැර වෙනත් මොකුත් කතා කළෙත් නැහැ. මම නම් හිතන හැටියට එතුමා මේ ඉක්මනට තීරණයක් අරගෙන ඉදිරිපත් වීම සුදුසුයි කියන එකයි මම හිතන්නේ. එවන් වාතාවරණයක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඉදිරිපත් කළ රීඩ් පෙත්සම ඔක්තෝබර් 20 වෙනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය දින නියම කර තිබෙනවා. රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් අදත් පාර්ශව කිහිපයක්ම මෙලෙස අදහස් පළ කළා. මේවා නර නාටක. රවී කරුණානායකවත් හෙව්වා. රාජිත සේනාරත්නවත් හෙව්වා. දැන් හොයනවා මේගොල්ලන්. කාටද මේ වීලු සපයන්නේ? අපේ රටේ මිනිස්සුන්ටද? මිනිස්සු මේවා වීලු හැටියට නෙමෙයි ගණන් ගන්න. තීන්දුව දෙයි හැබැයි මේවා දිගින් දෙකටම සිද්ධ වුණොත් ඊළඟ මැතිවරණේ දැඩි තීන්දුවක් ගති එක්සත් ජාතික පක්ෂයට වෙච්ච දේ අපිටත් සිද්ධ වෙන්න පුළුවන්. මේ වෙනකොටත් බදුර්දීන්ට සහ බදුර්දීන්ගේ සහෝදරයට ආණ්ඩුවේ පූර්ව ආරක්ෂාව සහ රැකවරණේ තියෙනවා. ඔබතුමා වගකීමද කියන්නේ? වගකීම් නැති ඒවා මම කතා කරලා නැහැනේ. ආරක්ෂාව සපයනවා කියන්නේ ආණ්ඩුව ඔහුව සංගවාගෙන සිටිනවා කියන්නේ. ඒක මන් දන්නේ. ඒක අහන්න ඕනේ ආණ්ඩුවේ ලොක්කන්ගෙන්. වරෙන්තුවක් අරගෙන අත්අඩංගුවට ගන්නටේ කියලා නීතිපතිතුමා විසින් වැඩ බලන පොලිස්පතිවරයාට නියෝග නිකුත් කරා උපදෙස් ලබා දුන්නාය කියලා නීතිපතිතුමාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනවා. හරියට නිකන් අපි අල්ලන්නේ නෝ ඔබ දුවපන් හැංගියන් කියනවා වගේ වැඩක් මේක. නීතිපති දෙපාර්තමේන්තුවට තිබුණේ අත්අඩංගුවට ගත්තට පස්සේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන්න. ජනාධිපතිවරයාට ආරක්ෂක ලේකම්වරයාට සහ ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර නිලධාරීන්ට මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටි ජනිත් මදුසංක හෙවත් පොඩි ලැසී නැමැත්තා ඇපමත මුදාහැරීමට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. කෙසේ වෙතත් පොඩි ලැසී මේ වන විට ආරක්ෂක ලේකම්වරයාගෙන් ලබාගත් රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරේ පසුවනවා. ජනාධිපතිවරයාට ආරක්ෂක ලේකම්වරයාට සහ ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර නිලධාරීන්ට මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් පොඩි ලැසී සහ කොස්කොට තාරක යන සංවිධානාත්මක අපරාධකරුවන්ට එරෙහි නීති කෘත්‍යය අද පස්වරුවේ යලි විභාගයට ගැනුණු අතර ජනිත් මතුසංකද සිල්වා හෙවත් පොඩි ලැසී ඊයේ රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරයට ගෙන තිබුණු පසුබිමක ඔහුව අද අධිකරණය වෙත රැගෙන ආවේ නැහැ. මෙහිදී අධිකරණයට කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා ප්‍රකාශ කළේ බූස්ස බන්ධනාගාරයේ උපවාසය අතරතුරදී ජනාධිපතිවරයාට ආරක්ෂක ලේකම්වරයාට සහ ඉහළ බන්ධනාගාර නිලධාරීන්ට මෙම සැකකරුවන් දෙදෙනා පැහැදිලිවම මරණ තර්ජන එල්ල කර ඇති අතර ජනාධිපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා රටේ පාතාලය මැඩලීම සඳහා නායකත්වය ලබා දෙන පසුබිමක සිදු කර ඇති තර්ජනය සුළුවෙන් තැකීමට නොහැකි බවයි. එම අවස්ථාවේදී පොඩි ලැසි වෙනුවෙන් ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද මහතා ඇතුළු නීතිඥවරුන් 10 දෙනෙක් පෙනී සිටි අතර මේදී ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද මහතා පැවසුවේ සිය සේවාදායකයා ජනාධිපතිවරයාට සහ ආරක්ෂක ලේකම්වරයාට මරණ තර්ජන කළ බවට සාක්ෂි නොමැති පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව ජවනිකා රඟ දක්වමින් සිටින බවයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් වෙලේ සූදා ඇතුළු රැඳවියන් 11 දෙනෙකුගේ ප්‍රකාශ ලබාගත් අවස්ථාවේදී බන්ධනාගාර බස් රථය හරස් කොට තනියට යනම් පුද්ගලයා ඝාතනය කිරීමේ තැතක් සම්බන්ධයෙන්ද කරුණු අනාවරණ වෙමින් පවතින බව දිලීප පීරිස් මහතා පැවසුවා.
නැවතත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද මහතා ප්‍රකාශ කළේ සිය සේවාදායකයට එරෙහිව පවතින චෝදනා ඇප ලබා දීමට හැකි චෝදනා වන නිසා සැකකරුට ඕනෑම කොන්දේසියක් යටතේ ඇප නියම කරන ලෙසයි. මේ අතර දෙපාර්ශවයම ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා සැකකාර පොඩි ලැසි රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 4ක් යටතේ මුදා හැරීමට නියෝග කළා. මේ වන විට දින 90ක රැඳවුම් නියෝග යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරේ සිටින සැකකරු එම රැඳවුම් නියෝග කාල සීමාව අවසන් වීමෙන් පසු සෑම ඉරු දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසටත් විදේශ ගමන් බලපත්‍රයක් තිබේ නම් ඒ අධිකරණයට බහර දෙන ලෙසටත් මහේස්ත්‍රාත්වරයා නියම කළා. මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් බාරයේ සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජික මාකඳුරේ මදුෂ් වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ටාසේ රැඳවුම් බාරය යටතට ගෙන තිබෙනවා. මෙරට වේදිකා නාට්‍ය කලාවට අනුපමය මෙහෙයක් ඉටු කළ ප්‍රවීණ රංගන ශිල්පිනී අනුලා බුලත් සිංහල මහත්මිය අද අභාව ප්‍රාප්ත වුණා. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි ඇය මේ යන විට 73 වන වියේ පසු වුණා. බුලත් සිංහල මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට සවස බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතයි. දැන් තවත් පුවත් කිහිපයක්. ආපනශාලා හිමියන්ගේ සංගමේ සභාපති අසේල සම්පත් මහතා අද පස්සරුවේ පිළියන්දල පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුණා. ඒ ඔහු කුලී පදනම මත පදිංචිව සිටින නිවසේ හිමිකාරණිය පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පොලිසිය ඔහුගේ නිවසට ගිය අවස්ථාවේ ඇති වූ සිදුවීමක් මුල් කරගනිමින් නිවසේ ජල හා විදුලි බිල්පත් නොගෙවීම සම්බන්ධයෙන් විමසූ විට තමාට සහ තම පුතුට පහර දීමට අසේල සම්පත් මහතා උත්සාහ කළ බවට නිවස් හිමිකාරණිය කළ පැමිණිල්ල විභාග කිරීමට පොලිසිය එහි ගිය අවස්ථාවේ ඇති වූයේ මෙවන් මහත්ය මතක තියාගන්න පොලිස් කොමිසමට මං අරන් නොගියොත් ඔබතුමා මම අසේල සම්පත් නෙමෙයි හොඳේ හරි හරි ඒ කාටද තර්ජනය කරන්නේ පොලිසියට ගන්න එපා යුනිෆෝම් දාන් ඇවිල්ලා මහත්ය පොල්ල කරන් ආවා ඔයාද නඩුකාර මෙතන පොළු අරන් එනවා කරන් ආවේ කවුද ඔයාලා පැත්තට යනවා අපි අර මුකුත් ඕනේ අපි හෙට උදේ බලාගන්න පොලිස් මැදිස්ත්‍රාත් ඔබතුමා යන්නකො ඔබතුමා යන්න පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පෑම යටතේ අත්අඩංගුවට ගත් අසේල සම්පත් මහතා අද කැස්බෑව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇපමත මුදා හැර තිබෙනවා. ශ්‍රී ලංකා රේගෝ බාරයේ තිබූ කල් ඉකුත් වූ සැමන්ටින් තොගයක් හලාවත ගොවිපලකට ගොඩබෑම නිසා ප්‍රදේශවාසීන්ගෙන් ඊට දැඩි විරෝධයක් මත වුණා. එතන ගඳයි සැමන් කන්ටේනර් දෙකක් නරක් වෙච්චා. ඔක්කොම ගෙනල්ලා මෙතන අද බාලා හැලුවා. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. සුබ රාත්‍රියක්.